අද පාඩමෙන් කතා කරන්නේ ප්‍රධාන දිසා ඇසුරෙන් පිහිටීම ලක්ෂයක පිහිටීම ගණනය කරන්න හදන්න. ප්‍රධාන දිසා අනුබද්ධයෙන් ප්‍රධාන දිසා අනුබද්ධයෙන් ස්ථානයක පිහිටීම සොයා ගැනීම. ප්‍රධාන දිසා අනුබද්ධයෙන් ස්ථානයක පිහිටීම සොයා ගැනීම. කොහොමද ප්‍රධාන දිසා ඇසුරෙන් ස්ථානයේ පිහිටීම හොයන්නේ කියලා දෙනවා. හරි. ඉතින් ඊටම වැදගත්. මුලින්ම අපි ප්‍රධාන දිසා ටික හොයාගන්න. ප්‍රධාන දිසා ඇඳගන්න උතුර, නැගෙනහිර, දකුණ, බටහිර. ඔක අඳිනවද? අඳින්න. එහෙමනම් මේකෙන් කොහොමද දිශාව ගණනය කරන්න කියලා ස්ථානය හොයන්න කියලා බලමු. මම මෙතන P කියලා ලක්ෂයක් ගන්න. ඊට පස්සේ P යා කරන. හරි ලේසි දිශාව හොයන්න. මෙතන O කියලා ගන්න. අංශක 45යි කියලා කෝණයෙන් ඔහොම ගන්නලා ලියා ගන්න. හරි ලියා ගන්න. අංශක 45යි. නෑ නිකන් කෝණ මනින්නේ නෑ නිකන් ලියා ගන්න. හරි. එහෙනම් මේක පිහිටීම කොහොමද කියන්නේ? O ස්ථානයේ සිට P ස්ථානයේ පිහිටීම මොකද ලියන්නේ? O ස්ථානයේ ඉඳලා P ස්ථානයේ පිහිටීම අපි ලියනවා නෑ. උතුරේ ඉඳලා අංශක 45ක් මොන පැත්තටද? උතුරේ ඉඳලා අංශක 45ක් මොන පැත්තටද? ඊසානද මේක? නැගෙනහිර පැත්තට. ඔන්න ඔහොමයි උත්තරේ ලියන්නේ. තේරුණාද? උතුරේ ඉඳලා අංශක 45ක් නැගෙනහිර පැත්තට.
අපි හැම වෙලේම මේ දිසා අනුසාරයෙන් ස්ථානයේ කියනකොට ළමයි ප්‍රධාන දිසා ටික විතරයි ගන්නෙ. උපුල් නැවේ ධම්මි බලං. හරි. එහෙනම් උතුර නැගෙනහිර දකුණ බටහිර කියන දිසා හතර විතරයි සම්බන්ධ කරගන්නේ. අනු දිසා සම්බන්ධ කරගන්නේ නැහැ. එහෙනම් උතුරේ ඉඳලා නැගෙනහිර පැත්තට උතුරේ ඉඳලා නැගෙනහිර පැත්තට 45යි කියලා ඔහම දාන්න. හරි. ඉතින් මේක මීට වඩා හොඳ විදියට අපි ලියනවා ඉංග්‍රීසි අකුරු දාලා N east west south. එහෙනම් north වල ඉඳලා අංශක 45ක් නැගෙනහිර පැත්තට කියන්නේ E. මෙන්න මෙහෙම උත්තරේ දාන්න. හරි. හැමෝම ලියා ගන්න. ඕක තමයි කියලා දෙන්න තියෙන්නේ. ඉතින් ඔතනින් එහාට ගණන් හදන්න තියෙන්නේ ඊටාම ලේසි. හරි. තව එකක් ගමු. ඔව් එදා ලියන්න. P වල පිහිටීම O සිට T හි පිහිටීම ලියන්න බලන්න. O සිට P හි පිහිටීම Q කියලා ලක්ෂිකුත් තියෙනවා. O සිට Q හි පිහිටීම මොකක්ද? O සිට Q හි පිහිටීම බාන ලියමු. හරි. කොහොමද කරන්නේ? O සිට P හි පිහිටීම ලියා ගන්න ඇද ගන්න ඕන. O වල ඉඳලා P හි පිහිටීම උතුරේ ඉඳලා ඔව් සර් වෙස්ට් වල ඉඳලා නෝර්ත් වලට ගන්න බැරිද? අරකින් අරක අඩු කරලා 90න් 30 අඩු කරලා. එහෙම ගන්න බෑ. ඒක තමයි මම මේ කියන්න හදන්නේ. එහෙම ගන්න බෑ. උතුරේ ඉඳලා 30ක් දකුණු පැත්තට නෙමෙයි
වෙස්ට් වලට යනවා. බටහිරට යනවා. තේරුණාද? ළමයි හොඳට මතක තියාගන්න අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න ඕන උතුරේ සහ දකුණ. උතුර සහ දකුණ තමයි මුලින්ම සඳහන් වෙන්න ඕන. උතුරේ ඉඳලා තමයි හැම වෙලේම මනින නැත්තම් දකුණ ඉඳලා මනින. ඕසිට කිව්වේ පිහිටීම කොහොමද ගන්න? S දකුණ ඉඳලා ගන්න පුළුවන්. එහෙනම් x වල ඉඳලා 70ක් කොයි පැත්තටද? e පැත්තට. එහෙනම් උත්තරේ මේ. x සිට 70ක් e දෙසට. එහෙනම් ඔන්න කොහොමයි උත්තරේ. හැම වෙලේම පටන් ගන්න තැන ළමයි වෙනම highlight කරගන්න මේක. n අකුරයි s අකුරයි සඳහන් වෙන්න ඕන. හරි. එහෙමනම් හැම වෙලේම highlight කරගන්න ළමයි උතුරයි දකුණයි කියන එක මුලින් සඳහන් වෙන්න ඕන. දැන් මේක අඩු කරලා ගන්න පුළුවන් මේ ටික 90යි 60යි කියලා. W වල ඉඳලා උතුරු පැත්තට කියලා කවදාවත් කියන්නේ නැහැ. මේක අඩු කරලා අපිට 20යි කියලා අරගෙන E වල ඉඳලා S පැත්තට 20යි කියලා අපි කියන්නේ නැහැ. හැම වෙලේම පිහිටීම සඳහන් කරන්නේ එක උතුරේ ඉඳලා නැත්නම් දකුණේ ඉඳලා ඒ වගේම ප්‍රධාන දිශා හතර තමයි ප්‍රයෝජනෙට ගන්න. හරි නේද? හරි. හරි. එහෙමනම් ටියුට් එකේ 24 1 කියන අභ්‍යාසය කරලා ගන්න. ටියුට් එකේ 24 1 ඒකේ තියෙන ගණන් ටික අපි නිදසුන් හැටියට කරමු. 24 1 ඔයාලා අඳින්න ඕනේ නැහැ ටියුට් එකේ තියෙනවා. ලියාගෙන යන්න යටින්. හරි. ඔකේ යටින් ලියමු දැන්. A සිට B පිහිටීම මොකද්ද? B වල පිහිටීම A සිට south වල ඉඳලා 70ක් මොන පැත්තටද? W පැත්තට. මෙතන. north වල ඉඳලා 45ක් මොන පැත්තටද? E පැත්තට. එහෙමද? ඈ? කොහොමද? මෙතන N මෙතන south වල ඉඳලා 48ක් E පැත්තට. මෙතන north වල ඉඳලා අංශක 40ක් මොන පැත්තටද? W පැත්තට. ඊට පස්සේ මේක north south
east west. මෙතන කොහොමද ගන්න? ඔන්න ගැටලුවක්. මෙතන තියෙන්නේ නැගෙනහිරත් එක්ක සම්බන්ධ කරලා. ඉතින් සමහර අය ලියනවා E 50 S පැත්තට වැරදි. මම කිව්වා මුලින්ම සඳහන් වෙන්න ඕන එක්ක උතුර එක්ක දකුණ. එහෙනම් මේ කෝණේ හොයා ගන්න වෙනවා අපිට. එහෙනම් මෙතන අංශක 90යි මෙතන 50 නම් මෙතන කීයද අංශක 40යි. එහෙනම් දැන් ලියනවා x ඉඳලා 40ක් e පැත්තට ඔන්න ඔහොමයි ගන්න. අනිවාර්යයෙන්ම අපිට අඩු කරලා ඒක හදාගන්න වෙනවා. මොකද අපි හැම වෙලේම දිශාව කතා කරන්නේ එක උතුරෙන් පටන් ගන්නවා එක්ක දකුණෙන් පටන් ගන්නවා. නෑ. ඔව් තව එකක් තියෙනවානේ. අංශක 20යි. කොහොමද මේක හොයන්නේ? අංශක 20 හොයාගන්නේ කොහොමද? මෙතන W තියෙන්නේ 20 දකුණෙන් පටන් ගන්න තියෙන උතුරෙන් පටන් ගන්න බෑනේ. එහෙනම් මෙතන අංශක 90 නම් මෙතන අංශක 70යි. එහෙනම් x වල ඉඳලා 70ක් කොහාටද? W පැත්තට. එහෙනම් කොහොමද? හරි නේද? ඔගේ ගැටලුවක් තියෙනවා නම් අහන්න. තොර ওই විදියට දිශා නිර්මාණය කරන්න අපිට පුළුවන්. තේරුණාද? එහෙමනම් ළමයි දැන් චූටි මාතෘකාවක් ලියා ගන්න. දිශාව දුන්නාම ස්ථානයේ පිහිටීම දුන්නාම අපිට දල සටහනකින් ඒක නිරූපණය කරන්න විභාග වලට එනවා. හරි ලියා ගන්න මාතෘකාව. යම් ලක්ෂයක දිසා අනුසාරයෙන් දිසා අනුබද්ධයෙන් යම් ලක්ෂයක දිසා අනුබද්ධයෙන් පිහිටීම දුන් විට එහි දල සටහනක් ඇඳීම උදාහරණ බලමු. දකුණේ ඉඳලා අංශක 70ක් ඔන්න පිහිටීම ඔන්න පිහිටීම දීලා තියෙනවා. P වල පිහිටීම දීලා තියෙනවා. උතුරේ ඉඳලා 70ක් නැගෙනහිර පැත්තට තියෙනවා කියලා. එහෙනම් කොහොමද මේක අඳින්නේ?
විසාඩ් එක 4 ඇඳගත්තොම ඒක ලේසි ක්‍රමයෙන් බලා ගන්න north south ඒ හතරම දාන්න ඕන ළමයි east west කියලා දා ගන්න ඕන. දාගෙන උතුරු පැත්තෙන් පටන් ගන්නවා නැගෙනහිර පැත්තට 70ක්. එහෙනම් කෝණමානයේ තියලා අංශක 70ක් ලකුණු කරලා අඳින්න P. මෙතන U. අංශක 70යි කියලා මෙහෙම පෙන්නනවා. තේරුණාද? කෝණමානයේ භාවිතා කරන්න වෙනවා නැත්නම් 70 ගන්න බෑනේ හරියට. දල සටහනක් අඳින්න කිව්වම අඳිනවා. මෙතන ඉඳලා 70ක් මේ පැත්තට අඳිනවා. තේරුණානේ? ඔන්නෝමයි අඳින්න. කෝණමානයේ නැත්නම් කෝණමානයේ අදහසක් ගන්න 70 කියන දේ පිළිටන්නේ මේ 90 අතර කියන එක. කාටරි කෝණමානයේ නැතුණත් මේක සාමාන්‍යයෙන් කරන්න පුළුවන් 90 අතර තමයි මේක තියෙන්නේ 70. කියන්නේ සුළු කෝණයක් කියන්නේ. ඊළඟට දෙව්හි පිහිටීම සවුත් අංශක 20යි W. වනදි x අංශක 20ක් W. දකුණේ සිට අංශක 20ක් බටහිර දෙසට කොහොමද මේක අඳින්නේ? උතුර දකුණ ඇඳගත්තා. north east south west. කොහොමද? දකුණේ ඉඳලා අංශක 20ක් W පැත්තට. දකුණයි W අතර මේ දකුණයි W එකයි අතර තියෙන්නේ. හැබැයි අංශක 20 එන්න ඕන දකුණේ ඉඳලා. මෙන්න Q වල පිහිටීම. Q වල පිහිටීම. තව එකක්. ටියුට් එකේ තියෙනවා දැන් ගණන් වගේක් දීලා ඒ ටික හදමු. මම බෝඩ් එකේ දාන්නම් වල හදාගෙන යන්න. අඳින්න තියෙනවා ඊළඟ පිටුවේ. පළවෙනි එක උතුරේ ඉඳලා 35ක් නැගෙනහිර පැත්තට එක සිංහලෙන් දාලා තියෙන්නේ. ඔයාලා ඉංග්‍රීසියෙන් දැම්මත් කමක් නැහැ, ගැටලුවක් නැහැ. කොහොම හරි උත්තරේ ගන්න. පිහිටීමට ඕන අංකයක් දාන්න පුළුවන් නේද? ඕනේ ඊළඟ ඉංග්‍රීසි අකුර.
හරි අඳින්න. මට අඳින්න. මේක දිශාව තියෙන්නේ කොහොමද? දිශාව තියෙනවා. මෙතන. උතුර නැගෙනහිර දකුණ බටහිර. උතුරයි නැගෙනහිරයි අතරනේ. උතුරේ ඉඳලා 35යි. උතුර දකුණ නැගෙනහිර බටහිර. උතුරයි බටහිරයි අතර. ඒ කියන්නේ මෙතනනේ. අංශක 25. දකුණයි බටහිරයි දයන්නයි බයන්නයි අතර මෙතන. එහෙනම් දකුණේ ඉඳලා කියන්න මුලින් දකුණනේ. උතුර දකුණ නැගෙනහිර බටහිර. දයන්නයි නයන්නයි මෙතන. හැබැයි දකුණේ ඉඳලා. පටන් ගන්න අකුර එතන. north east south west 80යි ne අතර 80යි. N E S W SW can make SW. Okay. Omena. ඔය විදියට එනවා. ඊට පස්සේ දිශා දෙකක් පෙන්වන්න කියනවා. නිරිතයි ගිනි කොනයි. ඒක කොහොමද පෙන්වන්නේ? කෝණේ කොහොමද තියෙන්නේ? ඊළඟට ගිනි කොනයි නිරිතයි ඉස්සලා දෙන්නවා නිරිත. නිරිත බලමු අපි නිරිත කොහෙද තියෙන්නේ කියලා. උපෝල් ඊළඟ නැවේ ගීන් ධම්මි නිරිත. මෙන්න මෙතන තමයි නිරිත. තමයි නිරිත අතර කෝණය කීයද? අංශක 45යි කියලා පටන් ගන්නකොටම පාඩම කියලා දීලා තියෙනවා බලන්න. පාඩම පටන් ගන්නකොටම කියලා දීලා ඇති. එහෙනම් නිරිත දිශාව තියෙන අංශක 45කින්. එහෙනම් මේක දෙනවා x 45යි w. මම මේ පාඩම පටන් ගන්නකොටම ওই දිශාවල කෝණ දීලා ඇති බලන්න. ප්‍රධාන දිශා අතර කෝණ අංශක 90යි. අනු දිශා අතර කෝණ අංශක 45යි කියලා. එතකොට නිරිත තියෙන්නේ මෙතන.
අනිත් එක ගිනි කොන. ගිනි කොන තියෙන්නේ මෙතන. ගිනි කොන තියෙන්නේ අංශක 45කින්. උපෝල් ඊළඟ නැවේ ගිහින්. එහෙනම් සවුත් 45යි. ගිනි කොන තියෙන්නේ x සහ e අතර. නිරිත තියෙන්නේ x සහ w අතර. හරි මේ දෙක ඔන්න ඉක්මනට අඳගන්න. නිරිත තියෙන්නේ අංශක 45කින් ගිනි කොන තියෙන්නේ අංශක 45ක් දකුණේ ඉඳලා. එහෙනම් ඔයාලා දැනගන්න ඕන නිරිතයි ගිනි කොනයි තියෙන්නේ අංශක 45කින් කියන එක මම පාඩම පටන් ගන්නකොට අනුදිශා අතර කෝණ කිව්වා. හරි නේද? එහෙනම් දැන් අපිට 24 එක අභ්‍යාසය කරන්න පුළුවන් අච්චු පොතේ පටන් ගමු. මාත් එක්ක කරගෙන යන් 24 එක අභ්‍යාසය සම්පූර්ණයෙන්ම ඉවර කරලා දාමු අපි. ඔයාලට ඒ දැනුම දැන් තියෙනවා. පටන් ගන්න හදන්න. අච්චු පොතේ 24 එක. ටික වෙලාවක් දෙන්නම් විනාඩි 2ක් 3ක් පටන් ගන්න. ඉක්මනට හදාගෙන යන්න. අච්චු පොතේ 24 එක.